අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබ කවුරුත් ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරෙත් එක්ක දෙන ඩ්‍රීම් ස්ටාර් එක්ක පටන් ගත්ත වැඩසටහන රූ සැඳෑ වැඩසටහන අපි අද මේ විදිහට දිගාරින්නයි සූදානම් වෙන්නේ. ඉතින් 15 වෙනිදා අවසන් මහා රාත්‍රිය දෙන ඩ්‍රීම් ස්ටාර් රාත්‍රියේ තිබුණා. ඒ රාත්‍රියේ කිරුළ හිමි කරගන්නට දුලංග සම්පත්ට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි කරට කර තරඟයක් දීලා දුලංග සම්පත්ට ඒ දෙවනි ස්ථානය ජයග්‍රහණය කරන්න අංජලි මෙච්චරාට හැකියාවක් ලැබුණා. ඒ වගේම තමයි තුන්වෙනි ස්ථානය මොරටු නගරයට රජිත බානුකට හැකියාවක් ලැබුණා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් තුන්වෙනි ස්ථානය ජයග්‍රහණය කරන්න. ඉතින් මේ විදියට බොහෝ ප්‍රේක්ෂක ආදරයත් එක්ක අපි මේ වැඩසටහන දිගින් දිගටම ගෙන යනවා. ඒ වගේම තමයි අපිට කමෙන්ට්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම මැසේජ් එනවා. ඉතින් කියව ගන්න බැරි තරම් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් මේ වෙද්දී මේ සයිබර් අවකාශයේ රූ සැඳෑ වැඩසටහනට බොහොමයක් එකතු වෙලා තියෙනවා. ඉතින් අද වැඩසටහන චුට්ටක් වෙනස්. අපි හැමදාම ගෙනා වගේම තමයි අද මේ වැඩසටහන වෙනස් වෙන්නේ. අපේ නිවේදිකාවත් අපි අද වෙනස් කරා. බලන්න දන්නවද කියලා? කවුද කියලා මේ නිවේදිකාව අපේ අද? අංජලි මෙත්සරා. ඉතින් අංජලි මෙත්සරාව අද ගෙනාවේ වැඩසටහනේ ආරාධිතයා විදියට නම් නෙවෙයි. නිවේදිකාව විදියට තමයි අංජලි මෙත්සරාවත් එක්ක එකතු වෙන්නේ. අයිබෝන් අංජලි. අයිබෝන්යි. ඉතින් කලින් කිව්වා වගේ මට හැකියාව ලැබුණා දෙරන් ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ අනුශූරතාවය ලබා ගන්න. ඉතින් අද වෙනසක් කරන්න මාත් එන්න හිතුවා මේ මැදිරියට. වෙනදාට නම් අපි මේ රුසඳා වැඩසටහන කරගෙන යන්නේ ඩ්‍රීම් ස්ටාර්ස්ලත් එක්ක. හැබැයි අද දවසේ තව වෙනසක් සිදු වෙලා තියෙනවා. අපේ දෙරණ මධ්‍යස්ථ මාධ්‍ය භාවිතය නිසාම අපි හිතුවා වෙනත් තැනකින් පායපු තරු දෙකක් මේ මැදිරියට ගෙන්නන්න ඔබේ ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසාම. ඉතින් අයිබෝවන් කියලා පිළිගන්නවා මියුරු තිලින අයිබෝවන්. ඉතින් අපි මේ විදියට වෙනසක් කරලා වෙනස් විදිහට වැඩසටහන් මධ්‍යස්ථ මාධ්‍ය භාවිතය හේතුවෙන් අපි මේ විදිහට තරු දෙකක් ගෙනාවා. ඔබ කවුරුත් ආදරය කරන තරු දෙකක්. අයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් කොහොමද අපි මේ වැඩසටහන අංජලි මේ සින්දුවකින්ම පටන් ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඊට කලින් අපි මතක් කරමු මේ වැඩසටහන සජීවීව තමයි විකාශය වෙන්නේ. aruna.lk කියන Facebook පිටුව හරහා සහ aruna.lk YouTube channel එක හරහා ඔයාලා හැමෝටම මේ වැඩසටහන සජීවීව නරඹන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි අංජලි අපේ වෙබ් අඩවිය ගැන මතක් කරන්න ඕනේ. www.aruna.lk වෙබ් අඩවිය හරහා ඔබට මේ සජීවී අත්දැකීම මේ විදියට විඳ ගන්න පුළුවන්. පේජ් එකට ලයික් කරන්න සහ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපේ ලස්සන ගීතයකින්ම මේ විදියට වැඩසටහන ආරම්භ කරමු. විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි එක් හදකට උදා පරාජය විරාග රාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ඔබ අඩවන්නතු කරමින් නතු ඇගේ පහන් ලොව ඈ මනසින් බිත හලදා ඈ මුකුලිත වූවා කරගනුවේ සතු නොනිසි ඔබේ සිතු ඈතින් ඔබේ මුනිවර මනසින් පෙම් කළදා ඈ අසිරි විරාග රාගය අතරේ තනි වූ ආලය විරාම දෙයි
එක් හදකට උදා පරාජය විරාග රාග අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය ගුරායගිනි දලු ඇදවගෙතු සලිල ගීතයට ඇතනුවක් කරගත්තා ඇලොව අහිමි වූවා ඔබේ මිලින ගති ඇයට නොවේරසී දෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා ඇම විතට විරාග රාග අතරේ තනි වූ ආලය විරාමදී එක් හදකට පුදා පරාජය විරාග රාග අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය බොහොම ලස්සන ගීතයක් නේද? අමරසිරි විටිස් මහත්මයාගේ ලස්සන ලස්සන ගීතයක්. ගීතයක් ගායනා කළා. අපි ඔයාලා දෙන්නම ගොඩක් වෙලාවට එකට දැකලා තියෙන එකට තමයි ඔයාලව දන්නේ. මොකද්ද මේ බැඳීම? මේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන එකක්ද? කොහොමද ඔයාලා සම්බන්ධ වෙන්නේ, හමු වෙන්නේ? අපි භාග්‍යස් අපි දෙන්න හම්බ වෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී. ඒ කියන්නේ අපි අධ්‍යාපනය ලැබුවේ සහ ලබන්නේ තාමත් අධ්‍යාපනය ලබනවා තිලන. ඉතින් අධ්‍යාපනය ලැබුවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන්. ඉතින් එතනදී ඊට කලින් අපි හම්බුණානේ. අපි ඊට කලින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මම ඇතුළලා ඉඳින්දී තිලින කොළඹ ආපු වෙලාවක අපේ හොස්ටල් එකට නිවාසිකාගාරයට එනවා. ඉතින් එහෙම ඇවිල්ලා තිලින එදා කිව්වා. ඉතින් මමත් ගිටාර් එදා ඒ අඳුරගත්ත ඇඳුනුම්කම තමයි පස්සේ මම නිත්‍ය වශයෙන්ම නීත්‍යානුකූලවම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා. එතකොට මෙයාලා මට උඩහිරගේ වගේ ජ්‍යෙෂ්ඨයෙක්. ඉතින් එදා ඉඳන් ඒ මුණ ගැහුණ දවසේ ඉඳන් අද දක්වා මේ බැඳීම හැමදාමත් අලුත් වෙනවා මිසක් කවදාවත් මේක පරණ වෙන්නේ නැහැ. ඉතින් ඒක මොකද එක හේතුවක් තමයි අපි පෞද්ගලික ජීවිතේ, ඒ කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතේ අපි කාලය ගත කරනවා තමයි. නමුත් අපි වෘත්තිමය වශයෙන් අපි කලා ජීවිතය ඇතුලේ අපි ගත කරපු හැම අවස්ථාවකම බොහෝ වෙලාවලට අපි එකට ගත කරා. ඒ කියන්නේ අපි පෞද්ගලිකව අපි දෙන්නගේ හුඟක් දේවල් අපේ ඉස්සරහට කොහොමද වැඩ කටයුතු කරන්නේ, අපේ නිර්මාණ කටයුතු කොහොමද කෙරෙන්න ඕන කියන එක ගැන නිතරම හරි හරි කතිකාවතක තමයි අපි හැම වෙලේම හිටියේ. ඒ කියන්නේ නිතරම කතා බහක හිටියේ. මේ අර දෙයක් ගැන කතා කරන්න පුළුවන් මිනිස්සෙක් හම්බුනාම ඉතින් ඒ මිනිස්සුත් එක්ක නිතර පේන්න පුළුවන් සමාජෙට. දන්නේ මෙච්චර හොඳ යාළුවෝ දෙන්නේ කියලා නේද? ඒ හිතවත්කම තමයි. ඒ කියන්නේ ඒ ඇඳුනුම්කමත් එක්ක ඇති වෙච්ච දේ සෑහෙන ළඟ හිතවත්කමක් බවට පත් වෙලා ඉතින් හරි අමුතුම සහෝදර බැඳීමක් ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉදිරියටත් ඒ විදිහට තව දීර්ඝ කාලයක් ওই බැඳීම ওই විදිහටම තියෙන්නේ කියලා ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා. අංජලි නිකන් මට මතක් වෙනවා මේ BNS ලව. අනිවාර්යෙන් ඔව්. ඒ ඒ වගේ දෙපලක් වෙයි කියලා නිකන් ඔව් අපිට හිතෙනවා. හිතන දැන් අංජලි දැන් මේ දෙන්න අපි දකින්නේ රියැලිටි වැඩසටහනකින්. ඔව්. ලංකාවේ ජනප්‍රිය රියැලිටි වැඩසටහනකින් තමයි මෙයාලා එන්නේ. ඒකේ අවසන් මහ තරඟයට වල දෙන්න තේරිපත් වෙනවා නේද? එතකොට අවසාන මහ තරඟයට තේරිපත් වෙලා මොහුගේ දක්ෂතාවයත් එක්ක මුළු ලංකාවෙම ෂණිකව ජනප්‍රියත්වයක් දිනා ගන්නවා. රියැලිටි වැඩසටහන් ගැන මොකද හිතෙන්නේ? රියැලිටි වැඩසටහන් කියන්නේ ඇත්තටම ලංකාවේ කලා ශාස්ත්‍රයට වැදගත් මෙහෙවරක් කරන එක වැඩසටහනක්. කොයිතරම් දුරට ඒක භාවිතය ඇතුලේ කොයිතරම් දුරට ඒක සාර්ථකව භාවිත වෙනවද කියන තැන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් මේ නිර්මාණය, ඒ කියන්නේ මෙතනින් නිර්මාණය කරන කලාකාරයා
ඇත්තටම රියලිටි වැඩසටහනක නිර්මාණය වෙන එක්කන ඇත්තටම හරි විදිහට නිර්මාණය වුණොත් මේ ලංකාවේ කලා ශාස්ත්‍රයට බලපාන චරිතයක්. ඒ කියන්නේ මොකද මේකෙන් ඒ කියන්නේ පූර්වාදර්ශී චරිත කියන්නේ. ඒ කියන්නේ අපි ස්ටාර් කෙනෙක් කියන එක නෙමෙයි. තරුගුණය කියන එක මිනිස්සෙක් හැම කෙනෙක්ටම තියෙනවා. නමුත් ඒ තරුගුණය ඇතුලේ තව කෙනෙක්ට පූර්වාදර්ශයක් දීලා පූර්වාදර්ශී චරිතයක් විදිහට මේක ඇතුලේ ගොඩනැගෙන එක තමයි මේ යුත්තේ. ඉතින් ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. රියැලිටි කියන්නේ හොඳ දෙයක්. අන්න ඒ විදිහට ඒක භාවිතා වුණොත්. ඉතින් රියැලිටි වැඩසටහන් වලින් ඇවිල්ලා කොහොම හරි දෙන්නවා. මෙතනත් ඉතින් හොඳම උදාහරණේ. අද හැම පැත්තෙම නිවේදිකාවක් විදියටත් ඒ විදිහට ඉදිරියට යනවා. එතකොට මේ අහන දින ප්‍රශ්නේ දැන් ඔය රියැලිටි වැඩසටහන් ගැන හැම හඳුන්වලා දුන්නා. එතකොට කොහොමද දැන් එතකොට මේකෙන් හම්බෙච්ච පන්නරය මොන වගේද කියලා දැන් රියැලිටි වැඩසටහන් වලට එන්න තව ගොඩක් කට්ටිය බලාගෙන ඇති. එයාලට දෙන්න තියෙන්නේ. රියලිටි වැඩසටහනකින් හම්බෙන පාන්නරය ගැන කතා කරොත් ඒ කියන්නේ ඒ ස්ටේජ් වල සිං කරන එකම ඇති. කියන්නේ මම දකින විදිහට නම් ඒ සිං කරන්න හම්බෙන තාක්ෂණික දැනුම වෙන්න පුළුවන්. ඒත් එක්කම කැමරා එකකට ෆේස් කරන්න කොහොමද කියන දේවල් වෙන්න පුළුවන්. හැම දෙයක්ම හැම විනාඩියක්ම රියලිටි එකක අපි අවුරුද්දක් ගත කරනවා නම් ඒ හැම විනාඩියකම අපිට ඉගෙන ගන්න දේවල් සෑහෙන තියෙනවා. අංජලි දන්නවා ඒක මම ඒක විඳලා තියෙනවා. අනිවාර්යයෙන්. එතකොට මේ දැන් ඔයාලා හිතන්නේ රියැලිටි එක තිබුණේ නැත්තම් ඔය දෙන්න ඉස්සරහට යන්නේ නැති වෙයිද? කලාකරු විදිහට නෑ අපි කලාකරු විදිහට කොහොමද ඉස්සරහට යනවා. මේ රියැලිටි කියන සංස්කෘතියක් ලංකාවේ තිබ්බේ නැත්නම් හෝ ලෝකෙ තිබ්බේ නැත්නම් අනිවාර්යෙන්ම කලාකාරයෝ විදිහට ඉදිරියට යනවා කොහොමත්. මම ඕකට මම චූටි දෙයක් කියන සමා වෙන්න. අපි ඔය දැන් යනවා තමයි. නමුත් අපි කලාව ඇතුලේ අපිට ඕන දේ කරගන්න අපිට ඇහුම්කන් දෙන පිරිස අපිට සමහරක් විට මේ රටේ තියෙන මේ දේවල් එක්ක අපිට ටිකක් අපහසුයි. ඉතින් එතකොට හදන දේ කියන්නේ අපි කලාකාරයෙක් විදියට ස්ථාවරයකට එනවා නම් ඒකට හම්බෙන ලොකු බූස්ට් එකක් වගේ දෙයක් තමයි රියැලිටි එකේ. ඒ වගේ තමයි. අනිවාර්යෙන් ඒක ඇත්ත. මමත් ඒක විඳලා තියෙනවා. මම හිතනවා ඒ කතාව හරියටම හරි. ඇත්ත. ඉතින් මේ විදිහට තමයි ඔවුන් වැඩසටහනක් ඉදිරියට වෙලා එහෙම යන්නේ. එතකොට දැන් මේ දවස්වල මොකද වෙන්නේ කියලා ඇහුවොත් එහෙම මේ දවස්වල සෑහෙන කාර්යබහුල වෙලා තියෙනවා ජීවිතේ. ඒ කියන්නේ සෑහෙන කාලයක් තිස්සේ ඒ කියන්නේ බලාපොරොත්තු නොවිච්ච විදිහට දැන් අලුත් වැඩ ටිකක් එන්න තියෙනවා. ඊට කලින් අපි සින්දුකට ගිහින් ගෙමු. ඊට පස්සේ ඉදිරියේදී මෙයාලගේ වැඩසටහන් එන්නේ මොනවද ඉදිරියට එන සින්දු ප්‍රේක්ෂක ඔබට බලා ගන්න පුළුවන්. මේ දෙන්නගේ අනිත් සින්දුවේ පස්සේ සරසදේ සිනාසේලේ ගිලිහි වැටිලා වලාතලේ ඔබේ දැසේ සිනහා මැවිලා තන්නේ අඳුරේ සුසුමේ වෙලිලා තන්නේ අඳුරේ සුසුමේ වෙලිලා වැතිරි සීත මීදුම් පායේ හදේ වේදනා වැතිරි සීත මීදුම් පායේ හදේ වේදනා හඬා වැටේ දාසු සුබේ ගීතිකා
में हिम आए ओहे पावेला संगवी हैत में हिम आए ओहे पावेला मिलान याद सिनावासना सरासने सिना से ले गिली वेटिला वला तले ओबेदेसे सिनहा मेविला तानी अंदूरे सुसुमे वेलीला तानी अंदूरे सुसुमे वेलीला ලස්සනට ගායනා කරා නේද අංජලි? අනිවාර්යෙන්ම මමත් ඉතින් අංජලි මේ හරියම කැමති සින්දුවක් මේක. පෞද්ගලිකව ඔයා කැමති නේද? ඔව්. ඒ වගේම තමයි දැන් මට දැක්ක කමෙන්ට් වගේක් තියෙනවා. අංජලි නංගිත් මේ ගීතේ කියලා තියෙනවා. අනේ අපේ අංජලි ගැඩනුත් ඔය සින්දුව අහන්න තියෙනවා නම් ආසයි කියලා. අංජලි මොකද කියන්නේ? ඔව් මං කියන්නේ. එහෙනම් පොඩි කෑල්ලක් අංජලි ගැඩනුත් ඒක අපි අහමු. සරාසඳේ සිනාසේලේ ගිලිහි වැටිලා වලාතලේ ඔබේ දේසේ සිනහා මැවිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා. අද රාත්‍රිය ගැන මොකක් හරි වචනයක් කියන්න ඕනේද? අද රාත්‍රිය සංගීතයෙන් මත්වන රාත්‍රියක් බවට පත් වෙයි කියලා කියන්න පුළුවන්. අංජලි මේ මට චුට්ටි කතාවක් කරන්න තියෙනවා. මොකද්ද දන්නවද? දැන් සාමාන්‍යයෙන් කලාකරුවන්ට මේ ගොඩාක් වෙලාවට කලාකරුවෝ ටික වැටුණානේ. එක්ක මේ පාස්කු ප්‍රහාරයේ හින්දා චුට්ටක් වැටුණා. ඔව්. එතකොට ඊට පස්සේ පාස්කු ප්‍රහාර පස්සේ වැටුණා. ඊට පස්සේ කොයිට් සීන් සිටුේෂන් එකකින් හින්දා වැටුණා. ඒ කතාවෙන් මෙයාලට මොන හරි මතක් වෙනවා ඇති. හැබැයි ඊට කලින් අපි අර කලින් නවත්තපු කතාව අහලා ඉමු නේද? හරි. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? වැඩ කටයුතු අලුත් ගීත කීපයක් නිර්මාණය වෙමින් යනවා. ඒත් එක්කම වැඩසටහන් වලට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒවත් එක්ක ජීවිතේ තිබ්බට වඩා කාර්යබහුල වෙනවා. ඒ කියන්නේ තනියම මියුසික් කරගෙන, ඒ කියන්නේ තනියම මෙලඩියක් දාගෙන වචන ලියාගෙන එහෙම කරපු ජීවිතේ පොඩ්ඩක් නැති වෙලා තියෙනවා වගේ කියලා දැනෙනවා. තිනුට පිළින් අයගේ වැඩ කොහොමද? මටත් ඒ විදිහම තමයි. ඇත්තටම ගොඩක් කාර්යබහුලයි. වැඩ වැඩි. අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. මේ දවස්වල ආරාධනා ගොඩක් එනවා අලුත් නිර්මාණ කරන්න. මමත් පෞද්ගලිකව කැමති නව පරපුරේ නිර්මාණ ශිල්පීන්ට අපේ හඬින් දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඕනෑම දෙයකදී ඒක මම හරි සතුටින් කරනවා. ඉතින් ඒක නිසා ගොඩක් ඒවට මම සහභාගී වෙනවා. ඉතින් ඊට අමතරව අර කීවාගේ ප්‍රසංග සඳහා සහභාගී වෙන වැඩසටහන වලට සහභාගී වෙනවා. ඊට අමතරවම විදේශ සංචාර කීපයක් ඇවිල්ලා තියෙනවා දැනට. තාම ඒක අවිනිශ්චිතයි. මොකද අර මේ කොරෝනා තත්ත්වය තාම මේ ආය පාරක් ලෝකයේ පුරාම දැන් ඔලුව උස්සගෙන යන ලංකාවෙත් දැන් පොඩක් තියෙනවා. අපේ ප්‍රේක්ෂකයන්ටත් අපි අනිවාර්යෙන් කියන්න ඕනේ මේ වැඩසටහනට අපි ඔබට ගේන්නේ ඔබේ වින්දනයට නැවතත් ලංකාවේ කොරෝනා තත්ත්වයක් යනවා. පරිස්සමට ඕන නැති දේවල් වලට නැතුව උමනාදයට විතරක් ගෙදරින් එළියට ගිහිල්ලා සැනිටයිසර් පාවිච්චි කරන්න, මාස්ක් පාවිච්චි කරන්න, හැකි සෑම විටකම මීටරයක් දුර තියාගන්න. පරිස්සමෙන් ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
ඉතින් මේ අංජලි අර මං ඉවි කතාවත් එක්ක ඔව්. මේ දැන් පාස්කු පෙහරෙන් පොඩ්ඩක් කලාකරුවන්ට ඔව්. පහරක් එල්ල වෙනවා. ඒත් එක්කම තමයි මේ කොරුණ තත්ත්වේ. ඔව්. මේකත් එක්ක මේ ලොකු කලාකරුවන්ට ගොඩක් වෙලාවට නොහිතපු දේවල් වලට තත්ත්වයකට උදා වුණානේ. ඔව්. පාස්කු පෙහර බෝම්බ ගැන කතා කරොත් එහෙම මේ සාමාන්‍යයෙන් ඔයාට මේ නිින්ද යනවද සාමාන්‍යයෙන් එලාම් එකක් එහෙම වැදෙද්දි සාමාන්‍යයෙන් නිින්ද යනවද නැත්නම් නැගිටිනවද? නෑ නේ අපි එලාම් තියලා නැගිටින එක තමයි කරන්නේ නේද? හැබැයි සමහර අය ඉන්නවා බෝම්බයක් පිපුරුණත් ඇහැරෙන්නේ නැති. එහෙම අයත් ඉන්නවද? ඇයි hina වෙන්නේ? මොකක්ද ඒ කතාව තිලිනයි? කවුද ඔය කතාව කිව්වේ ඔයාලට? අපිට කියන්නකෝ කතාව. ඇත්තම එයා කවුද කියලා අන්න තමයි මට තියෙන්නේ. හරි ආදරේ මතක් කරපු කෙනා. නෑ ඇත්තටම අපි ඒ වෙනකොට අපි කියන්නේ දෙහිවල බොම්බේ පුපුරනකොට අපේ නේවාසිකාගාරේ ළඟ මේ සූ එකට පොඩ්ඩක් එහා පැත්තේ මීටර් 200ක් විතර දුර මේ කොහොම හරි අපි කට්ටියම මොකක් හරි එකක් වෙලා මේ ඉතින් අපි එතන හිටියේ අපේ කුස්සිය තියෙනවා කෑම කන කාමරේ උයන වැඩ ඔක්කොම කරන කාමරේ. ඉතින් ඒකටලා ඉන්නවා මට නිින්ද ගියා. නිින්ද ගියාට පස්සේ මම දන්නේ නැහැ. එක පාට මාව මගේ යාළුවෙක් ඉන්නවා සඳුන් කියලා මට ගහලා හැරෙන්න නැගිටපන් ගහනවා බෝම්බයක් ගහලා මං ඉර සම්බර මොකද්ද පිස්සුද බම් මේ බොන බෝම්බද බම් මේ දැන් ඒවා ඉස්සර විපුරණේ දැන් නෑ නේද හිටපන් කියලා මම නිදාගත්තා. එතකොට අර දෙහිවල බෝම්බේ පුරන්න කලින් තැන් කීපයක පුපුරලා තිබුණා ඒවත් දන්නේ නැහැ. ඒව දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නැතුව නිදි නෑ මම නිදි ඊට පස්සේ මේ ආයෙ පාරක් මම ඇහැරුණා අතට මම අර පොඩ්ඩ ඇහැරුණා ඊට පස්සේ ඒකත් එක්ක මට පොඩ්ඩක් සද්ද එනවා මේ එකපාරටම යනවා මේ සයිරන් සද්ද එනවා ඇම්බියුලන්ස් යනවා ගිනිවන යනවා මම පොඩ්ඩක් නිකන් ඊට පස්සේ මට අරුම ඇදලා ඒ නැගිටපන්කෝ මේ බලපන් ටීවී එක කියලා අයියෝ බලනකොට ඇත්තටම බෝම්බයක් පත්තු වෙලා හැබැයි නිින්දෙන් අවදි වුණේ අරක ගිහිලා පෙන්නුවට පස්සේ නේ. පෙන්නුවට පස්සේ එතකම් පිළිගත්තේම නෑ මම එහෙම නිදාගන්න ඊට පස්සේ මාව ඇදගෙන ගිහලා බැලුවා බැල්කනියෙන් බලනකොට පිටිපස්සේ මට පේනවා ලොකු දුමක් යනවා ඇත්තටම ඒ වෙලේ නම් හරි අමුතු මහනිකන් අර නිින්දෙන් නැගිට්ටට පස්සේ ඒ වගේ එකපාරටම අත්දැකීමට මුහුණ දුන්නාම නිකන් කවුරුත් හිතන්නේ නිින්දෙන් හැරෙනකොට බෝම්බයක් ගහලා කියලා වෙනම අත්දැකීමක්. බෝම්බයක් ගැහුවත් නිින්දෙන් නැගිට්ටේ නැති තිලිනා අයියාගේ කතාව අතරේ තව රසවත් කතා ගොඩක් තියෙනවා අපි ඒවා ගොඩක් පස්සේ තියෙනවා අංජලි ඉතින් ඒවා ටික ටික දැන් ඔය මියුරු සෝමරත්න හිරුණාට මියුරු සෝමරත්නගෙත් ඒවා අපිට ආරංචි නේ. ආරංචි ඔව්. ඉතින් මේ මියුරු සෝමරත්න කොහොමද වාගේ ඉස්කෝලේ ගමන කොහෙද වා ඉස්කෝලේ ගමන පටන් ගන්නෙ? මම පළවෙනියටම ඉස්කෝලේ ගමන පටන් ගන්නේ අලව්ව තුල්ලිරිය කනිෂ්ඨ විද්‍යාලයෙන් එක වසරට විතරයි ඉස්කෝලේ ගිහිල්ලා තින්නේ. ඊට පස්සේ මං එනවා පැල්මොල්ල මහින්ද විද්‍යාලයට. එතනින් 6 වසරට එනවා රත්නපුර සීවිලි මධ්‍ය විද්‍යාලයට. ඉතින් ඒ ලෙවල් වෙනකම්ම රත්නපුර සීවිලි මධ්‍ය විද්‍යාලය අදාරන. මගේ ඉස්කෝලේ සහෝදරයෙක් මේ. ඒක ඉස්කෝලේ. තමයි ඒ වගේම පාසල් කටයුතු කරේ. කරනවා. දැන් සෞන්දර්ය විශ්වවිද්‍යාලේ. දැන් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හෙට කන්වොකේෂන්. හෙට උපාධියනේ. උපාධිය ලබා ගන්න හෙට. අපිත් ඔයා එතකොට මම ඇත්තටම යාපහුව ජාතික පාසලෙන් තමයි මගේ පළවෙනි අධ්‍යාපනය මම මූලික අධ්‍යාපනය ගන්නේ. ඊට පස්සේ මම 7 වසරේදී එනවා UB වනිනායක ජාතික පාසලට වැඩිදුර අධ්‍යාපනය සඳහා කියලා. ඉතින් එතනින් අධ්‍යාපන කටයුතු ටික කරා. කරලා ඉවරලා දෙයියනේ කියලා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ආවා. ඇවිල්ලා ඉතින් දැන් අවසාන වසර හමාර කරගෙන අවසාන වෙමින් යනවා. මිරය දැන් හෙට කොන්වොකේෂන් තියෙනවානේ. එතනින් පස්සේ කොහොමද ඔයා ගමන ප්ලෑන් කරලා තියෙන්නේ? දැන් ඔයා ඉගෙනගත්ත දේවල් එක්ක කොහොමද ඉස්සරහට යන්න හිතන්නේ? ඉගෙනගත්ත දේවල් එක්ක කියන්නේ ඇත්තරම හැම වෙලේම මුළු ජීවිත කාලෙම මියුසික් තමයි කරලා තිනවා කියන්නේ. සෑහෙන කාලයක් ඉදිරියටත් එහෙම තමයි. ඒත් එක්කම මම ගොඩක් මියුසික් කම්පෝසින් කියන පැත්තට එන්න බලාපොරොත්තුවක් තියෙනවා සහ දැනටත් කරගෙන යනවා. මගේ වැඩ ගොඩක් මම කරනවා. ඉතින් ඒ පැත්ත තමයි මගේ ටාගට් එක තියෙන්නේ. ඉතින් අංජලි අපිට අනුග්‍රහක භගවතුනුත් ගොඩක් ඉන්නවා. ඒ අතර තමයි අපිට ඇඳුම් සැපයීමට අනුග්‍රහයත් කළා දුන්නේ හයිසෝ ෆැෂන් ආයතනය. ඔයාලව ආදරෙන් මතක් කරනවා. ඉතින් තව සින්දුවකට ගිහිල්ලා අපි තිලිනගේ ගීතයට ගිහිල්ලා අපි ඉතුරු ටික කතා කරමු.
සුවඳ දැනෙනවා උදා හිරුවෙලි අලුත් නිරක් දෝමේ සිතට ගලනවා සීත බිඳු බිඳු හින් පිණි සොලගේ විනසිසාහිත සුවද දැනෙනවා ලස්සන ලෝකය අද කොයි හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවද දැනෙනවා රැන එන පාට පාට සමනලයෝ පේන මගේ සිත ගන්නෝ ආදරේ ඔච්චම් කර හංකිති කවනා ආදරේ බලාපොරොත්තුව දෝත දරා මග බලාහිදී ඔබ තුරා ආයේ හිට දවසක් තිජේවි අද වගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනෙනවා උදා හිරුවෙලි අලුත් නිරක් දෝමේ හිතට ගලනවා සීත බිඳු බිඳු හින් පිණි සුලගේ විනසිසාහිත සුවඳ අංජලි HD ප්‍රේමරත්නගේ සප්ත කන්‍යා චිත්‍රපටයේ රූකාන්ත මහත්මයා ගායනා කරන ලස්සන ගීතයක්. අතිශය දක්ෂයන් දෙදෙනෙක් නේද? ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඔයාලට ඉන්නවා කියලා අපිත් දන්නවා. ඔයාලත් දන්නවා. ඉතින් ඒ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් තව ඉස්සරහට ඔයාලට මොනවාද? ඔයාලා වෙනුවෙන් නෙමෙයි. ඔයාලා දිහා බලන් ඉන්න, ඔයාලගේ නිර්මාණ වෙනුවෙන් බලන් ඉන්න ප්‍රේක්ෂකාගාරයට ඔයාලා මොනවද කරන්න හිතන් ඉන්න නිර්මාණ? ඇත්තටම අපි කරන හැම නිර්මාණයක්ම කරන්නේ බලන් ඉන්න ප්‍රේක්ෂකයන්ට තමයි. ඔයාලගේ ආසාවට වැඩිය ප්‍රේක්ෂකාගාරය ගැන හිතලා තමයි කරන්නේ. ඇත්තටම ඒකේ තියෙන්නේ ඔව්. අංජලි මෙහෙමනේ දැන් අපි කාලයක් අපේ ආසාවත් එක්ක තමයි අපි මේ ගමන අපි අරන් යන්නේ. නමුත් අපි මෙතනින් එහාට අපේ
ජනතා පරමාධිපත්‍ය කියන එක ඇතුලෙන් තමයි අපි ගොඩනැගෙන්නේ. එතකොට ඒක ඇතුලේ අපිට ලොකු වගකීමක් තියෙනවා ප්‍රේක්ෂකයා එහෙම නැත්නම් රසිකයාට විඳින්න පුළුවන් හොඳ නිර්මාණයක් දෙන වගකීම අපිට තියෙන. ඒක වගකීමකට වඩා ඒක ලොකු වගවීමක්. ඇත්තටම මේක වගවීමක්. ඒ කියන්නේ කරන පළියට කරන එක නෙමෙයි. ඇත්තටම මේක අපි හදවතින්ම අපි දෙන්න ඕනේ. ඉතින් ඒක නිසා හොඳ නිර්මාණ ටිකක් රසිකයාට දෙන්න බලාපොරොත්තුකින් ඉන්නවා. හොඳ නිර්මාණ ටිකක් අනාගතයේ සහ එයාලගේ ඉල්ලීමට අනුව එයාලගේ අවශ්‍යතාවය අනුව අපේ නිර්මාණ කෙරෙනවා. ඒ වගේම අපි විශ්වාස කරන අපි කරන එක නේ. අපේ නිර්මාණ රස විඳලානේ එයාලා අපිට ආදරය කරන්නේ. එතකොට අපි ආස කරන නිර්මාණය අපි කරත් ඒගොල්ලෝ රස විඳිනවා කියන එක අපි දන්නවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක හොඳ නිර්මාණ ටික ඉස්සරහට කරනවා. මේ විශ්වවිද්‍යාලේ මොකද්ද හදාරන්නේ දැන්? විශ්වවිද්‍යාලය හදාරන්නේ උත්තර භාරතීය සංගීතය. උත්තර භාරතීය ගායනය. තමයි මම ප්‍රධාන විෂය විදිහට කරන වෝකල්. එතකොට වාදනය කරන්න ඉගෙන ගන්න වාදනය කරනවා. අපි දෙන්නම වාදනය කරනවා. මම කරන්නේ තාල වාද්‍ය බාන්න. මෙයා කරන්නේ තන්ත්‍රීය. එතකොට අනාගතයේදී වාදකයෝ විදිහට මේ සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න අදහසක් නැද්ද? අනාගතයේදී වාදකයෝ විදිහට සංගීත ශාස්ත්‍රයේ ඉදිරියට යන්න දහසක් නැද්ද කියලා මේක අහපු පළවෙනි පාර දෙන්න. මෙහෙමයි ඔය ප්‍රශ්නේ ඔය හරි පුරුදු ප්‍රශ්නේ නේද? මෙහෙමයි කියන්නේ. ඇත්තටම අපි සංගීත අධ්‍යක්ෂණය කියන එක අපි දෙන්නගම ජීවිතේ අපි එක කොටසක් අපි හරි ආදරෙන් වැළඳගෙන යන දෙයක්. මියුසික් කම්පෝසින්, මියුසික් ඩිරෙක්ටිං කියන එක. එතකොට ඒක ඇතුළේදී සංගීත අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව ඇතුලේ අවශ්‍ය කරන නිර්මාණ කටයුතු සඳහා වාදනය අපිට කරගන්න වෙනවා කොහොමද? වෙනවා. ඉතින් ඒ ටික තිබ්බහම ඇති කියන එක හිතනවා. වෘත්තිමය වශයෙන් වාදකයෝ වෙන්න. වෘත්තිමය වාදකෙක් වෙන එකක් නෑ කවදාකවත් නෑ. ඉතින් අංජලි ඔයා මේ චාමර ඉස්කෝලේ යන කාලේ දුවලා තියෙනවද? ඔයා ස්පෝර්ට්ස් කරාද මොනා හරි? ස්පෝර්ට් කියන්නේ මම ස්පෝර්ට් කරා පිටියෙන් එළිය තමයි ගොඩක් කියලා වැඩ හිටියේ. On the spot. පිටියෙන් එළිය තමයි ගොඩක් කියලා වැඩ හිටියේ. හැබැයි සමහර සපෝට් කරන්න වගේ. සපෝට් කරන්න. සමහර අම්මලා ඉන්නවා බලෙන් පිටියට ඇදලා දානවා. ඒ කියන්නේ එළියේ ඉන්න අපි වගේ අය. ඔයාලා වගේ අයව බලෙන් පිටියට ඇදලා දානවා. හැබැයි මීටර් 5000 වගේ දුවන්න ලේසි නෑ. මට දැන් හිතා ඉරු සෝමරත්න ෂෝක් නේද? ෂෝක් නේද? ඒක මේ සිරාට 5000 දිව්වා. මෙතන ඉන්නවා නේද? එහෙම දුවපු එක්කෙනෙක්. අදහන්න නම් බෑගම පිළිගන්න. 5000 දුවන්න උන්නේ නෑ. ඇත්තම කතා. දැන් 500ක් දුවයි. හවුස් මීට් එකක් තිබ්බා පොඩි කාලේ. සෑහෙන ටිකක් 6 7 8 වගේ පන්තිවල හවුස් මීට් එකක් තිබිලා අම්මා ඇවිල්ලා කොහොම හරි මේ මාව අපේ අම්මත් අපේ ඉස්කෝලේම ටීචර් ආදි ශිෂ්‍යාවක්. ආහ්. එයාලා එනවනේ ඉතින් බලන්න. ආ එමෙ ඇවිල්ලා ඉවරලා මේ ඇදලා දැම්මාම ඉතින් මේ මට දුවන්න වුණා ඒක. වයස කීයද වගේද? 7 වසරේදී වගේ. 7 වසර වගේ. කොහොම හරි අභිමානේ. පළවෙනි වටේ දිව්වා. දෙවෙනි වටේ දිව්වා. දෙවෙනි වටේ මැද හරියක් එද්දි තියෙනවා හවුස් එක හදලා ලස්සනට. එහෙනම් මම අයිනෙන් ඒකටම ගියා. අම්මට හොයාගන්න බැරි වෙලා තුන්වෙනි වටේ යනකොට අම්මා හරියට ආසාවෙන් බලන් ඉඳලා දැන් පළවෙනි වටේ කොල්ලා දුවනවා අම්මට තෙරි හරි. ආ ඒ කියන්නේ පළවෙනි වටේ සෑහෙන වේගෙන් දිව්වා. වේගෙන් දිව්වලු හරි. ඒ කියන්නේ මම දැන් නෑ මේකේ තියන්නේ. දිගදුර වේගෙන් දුවලා වැඩි මුලින් නේද? එහෙම කොච්චරක්ද කියලා ප්‍රමාණය මට තේරුමක් නෑනේ. මම පළවෙනි එක වැඩෙක් වගේ දිව්වා ඉතින්. වැඩෙක් වගේ දිව්වා. දුවලා දෙවෙනි වටේත් දුවලා අන්තිම වෙද්දි තුන්වෙනි වටේ අම්මා හොයනවලු. අන්තිමේදී කොල්ලා හොයාගන්න නැල්ලු. ඉතින් අංජලි අපි දැන් අම්මලා තාත්තලා ගැන කතා කරපු හින්දා. ඔව් ගෙදර විස්තර කොහොමද ඔයාලගේ පවුල විස්තර? කවුද පවුලේ ඉන්නේ? මගේ පවුලේ අම්මයි තාත්තයි නංගි මල්ලි අයියයි. ලොකු පවුලක්. එතකොට ඔයාගේ පවුලේ? අම්මයි තාත්තයි නංගිමයි. එයාලත් මියුසික් එක්ක සම්බන්ධයිද? මියසික් එක්ක සම්බන්ධ කියන මල්ලි නම් මියසික් එක්ක සම්බන්ධයි. ඒ වගේම ගෙදර කට්ටියනු පොඩක් සින්දු කියන්න පුළුවන්. ඒක තියෙනවා අම්මා කොහොමද ඩාන්සින් තමයි කරලා තියෙන්නේ. ඒකත් එක්ක මේ ඔව් ඉතින් මේ මියුරු සෝමරත්නගේ අම්මත් මං හිතන්නේ ගුරුතුමියා මට කතා කරා. ඉතින් මේ අපිට තියෙන වෙලාව සීමිතයිනේ. ගායනා කරන්න තියෙන ගීත ප්‍රමාණය අසීමිතයි. එහෙනම් දැන් අපි සින්දුවකට යමු. සින්දුවකට යමු නේද?
කඳු පාර ඇත අයිනේ සඳ රැක සිනසේ වේදනා සිතාරේ ඒ ගීත රාවේ සේවා ජීවිතේ පුරා කඳු පාර ඇත අයිනේ සඳ රැක සිනසේ වේදනා සිතාරේ ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා ගංඉමේ මාදං කැලේ පාසලේ පුරා ගංඉමේ මාදං කැලේ පාසලේ පුරා මාසොය ආවාවගේ වෙන්වෙලා යාළුවී දෙවටේදා කී කතාසා යාළුවී දෙවටේදා කී කතාසා පාළුවී හැඬුවා සදා මාරුතේ කඳු පාර ඇත අයිනේ සඳ රැක සිනසේ වේදනා සිතාරේ ඒ ගීත රාවේ සේවා ජීවිතේ පුරා ජීවිතේ පුරා පරගායනයක් නේද ලස්සන හැඟීම් බර ගීතයක්. අංජලි මේ අපිත් එක්ක ගොඩක් මේ වෙද්දි ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්නවා නේද? ඔව් අපිත් එක්ක සජීවීව සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දන්නවා බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. බොහෝ ප්‍රේක්ෂක පිරිසක් අපිට ආදරෙන් බලාගෙන ඉන්නවා කියලා. ඒ අතරේ ඔන්න මියුරුට සුබපතලා දාලා තියෙනවා මං කැමති දැනගන්න මියුරු සෝමරත්න ඔයාට ගොඩක් ආදරේ කියලා ගොඩක් කට්ටිය දාලා තියෙනවා. ඒ වගේ මේ ගොඩක් කමෙන්ට්ස් තියෙනවා අංජලි අපිත් එක්ක. ඒ වගේ අංජලිටත් ගොඩක් කට්ටිය සුබපතලා කමෙන්ට්ස් දාලා තියෙනවා ගොඩක්. අනේ ගොඩක් ස්තුති හැමෝටම. මටත් කමෙන්ට් එකක් දෙන්න තියෙනවා. මට අහන්න දෙයක් තියෙනවා. දැන් ඉතින් ඔයාලා පොඩි නෑනේ. ගීතේ ගොඩාක් හැඟීම්වර ඔයා ගායනා කළා. ඒක ජීවිතේට ඇත්තටම බද්ධ වෙච්ච ගීතයක්ද? ඒ වගේ අත්දැකීමක් තියෙනවද? මං හිතන්නේ හැම සින්දුවකම ජීවිතේට බද්ධ වෙච්ච කොටසක් තියෙනවා අනිවාර්යයෙන්ම. හැම සින්දුවක්ම ලියන්නේ මම හිතන්නේ ලියන්නේ මිනිස්සු. එතකොට අංජලිටත් ඇති ඒ වගේ දෙයක් මටත් තියෙන ඒ වගේ දෙයක් හැමෝටම මං කියන්නේ හැම සින්දුවකම තියෙන දේවල් පොඩි හරි දෙයක් මතක් කරනවා. ඒ මතකෙත් එක ගායනා කරනවා. ඒවත් එක තමයි හැඟීම්බර වෙන්නේ නේද? ඔව්. ඉතින් ප්‍රේම ගැන අංජලි කතා කරපු හින්දා අංජලි මේ පාසල් ප්‍රේමය කියලා එකක් අපිට තියෙනවනේ. එතකොට මේ මියුරු සෝමරත්න ඔය දෙන්නට කොහොමද පාසල් ප්‍රේමය දැනුනේ? මොකද හිතෙන්නේ හැඟීම ගැන? දරුණු විදිහට දැනුණා. දරුණු සුන්දරයි. සුන්දරයි. එක වචන දෙකෙන්ද කියන්නේ? එතන පාසල් ප්‍රේමය කියන එක මං කියන්නේ ඒක අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්. ඒ කියන්නේ මං හිතන්නේ ඒ වයසරෙද්දී ඒක දැනුනේවත් නැත්නම් හැඟීමක් දැනුනේ නැත්නම් ඒක පොඩි අවුලක් එයාගේ. ඒ කියන්නේ ඒ පුද්ගලයාගේ. ඉතින් මට නම් දැනුණා ඒක. සහ පාසල් ප්‍රේමය කියන එක හරි සුන්දරයිනේ. ඒ කියන්නේ පාසල් ප්‍රේමයේ තිබ්බ නෝට් ලියා ගන්න.
එහෙම කියන්නේ පාසල් ප්‍රේමය ඇතුලේ නෝට් ලියා ගන්න දේවල් තිබ්බා. තිලින අයගේ අත්දැකීම කොහොමද? යාට කියන දේවල් ගොඩක් තියෙනවා වගේ. නෑ නෑ අනේ ඒවලු තියෙනව නැත්තේ නෑ. ඒකට පාසල් ප්‍රේමය කියන එක හරි හරි සුන්දර අත්දැකීමක්. ඒක මම කියන්නේ නැහැ. හරි අව්‍යාජ ඒක. මොකද අපි එනකොට කිසිම දෙයක් නෑ. අපි හරි හිස් මිනිස්සුනේ. අර මුකුත් දෙයක් නෑ. කාර්මුණකට ළමයි ඔක්කොම ඉගෙන ගන්නවා අධ්‍යාපනයත්. හැබැයි අර පාසල් ප්‍රේමය කියන එක ඇතුලේ ඒක තියෙන්නේ සමහරක් විට හිතින් කරන ආදරයක් විතරයි සමහරක් තැනක. සමහරක් විට කතා බහක් සහ පොඩි අර ඇහෙන් දකිනවා. වචනෙන් කතා කරනවා. ඒ වගේ එකක් තමයි ආදරේ. හැබැයි නමුත් මට දැනෙනවා දැන් මං අපි දැන් පසු කාලෙන දැන් අපි මේ පාසල් වලට අපි විස්තර හොයලා බලනකොට ඉතින් ඇත්තටම ඒ පාසල් ප්‍රේමය කියන එක දැන් තවත් අපි මේ කියන්නේ. ඔව් දැන් කාලයක් ගියාට පස්සේ දැන් අපි අපේ කාලේ පාසල් ප්‍රේමය කියන එක. දැන් අපේ කාලෙන් පස්සේ ඔව් අපේ කාලේ දැන් අපේ කාලේ වගේ දැන් මේ වගේ දැන් අපි ඉස්කෝලේ කාලේ ඉඳලා දැන් මේ වගේ තැනක ඉන්නවා. දැන් කාලේ ඉඳලා ළමයි ඒ වගේ කාලෙක අපි වගේ තැනකට ආවම ඇහුවොත් එම් පාසල් ප්‍රේමය සුන්දරයිද කියලා ඇහුවොත් එම් සමහරක් විට නැති වෙන්නත් පුළුවන්. එහෙම මම හිතන්නේ දෙන්න උත්තර නැති වෙනත් නම්බරයක් දැම්මා මැසේජ් කරා එතනින් එහාට ඒ පාසල් ප්‍රේමයේ සුන්දරත්වය වෙන්නේ නැහැ නමට විතරක් සීමා වෙලා වගේ නේද? අංජලි දැන් මේ තරු දෙකම රියලිටි වැඩසටහන් වලින් එළියට එන්නේ. ඔව්. අපි කලිනුත් කතා කරා. හැබැයි මේ රියලිටි වැඩසටහන් අතරේ ওই සුන්දර මතකයන් තියෙනවා. අමතක නොවන මතකයක්. මට ඉතින් මේ කැමති අහන්න. ඒ වගේ අමතක නොවන සිදුවීම් මොනවද තිබ්බේ? එක සිදුවීමක්. ගොඩක් තියෙන්නේ නැති අනිවාර්යෙන්ම කාලයක් එකට වැඩ කරද්දී එකක් අපි අමුදකඩට සිද්ධවීමක් අමතක සිනෝන සිදුවීම සෑන් ගොඩක් තිබ ඇති දැන් තිලිනයි මා ඉන්න දව තිල්නයි මා ඉන්නද මං තිල්නයි මටයි වෙච්ච වැඩක් කියන්න අපි තිබ්බ රියලිට් තරංගාවලියේදී අවසාන තරගෙට අදින්න ඕනි කලිසමක් මම අරංගවිල්ල තැනකින් තිබ්බහු තිබ්බට පස්සේ ටික වෙලාවක් යද්දී ඒක නෑ රියසල් ඉවරලා ඇද්දී ඒක නෑ ඊට පස්සේ හොයනවා මතක තිලිනත් හොයනවා හරි තිලිනයි මමයි දැන් මට මාර අවුල් ඉතින් මේ වැඩේට තියාගත්ත කලිසම මෙහෙමයි කියලා හොයලා අන්තිමට කොහොම හරි දෙන්නත් එක්ක හරි තින්නත් කෝ යවුලක් නෑ යන් අපි කියලා ගිහිල්ලා කොහොම හරි ඩ්‍රෙසින් රූම් එකට යද්දී මේ අපේ මල්ලි එයාගේ මේ බ්ලේසර් බෑග් ගාව මන් තියලා තිබ්බේ එයා ගිහිල්ලා ඩ්‍රෙසින් රූම් එකෙන් තියලා වැඩි ආරක්ෂාවට නෑ ඒක මට මම හිතාමතා කරපු දෙයක් නෙමෙයි මම සාමාන්‍ය හිතාමතා කරපු දෙයක් නෙමෙයි එයා අරගෙන ගිහිල්ලා තියලා බෑග් මමත් අපි ඔක්කොම රිහර්සල් එකට ස්ටේජ් එකේ එතකොට අපි ටිකක් පොඩ්ඩක් අපි වේල පහවේ ඒක නිසා පොඩ්ඩක් මේ බඩු ටික ඉස්සරහින්ම තියලා ඉවරලා ඉක්මනට නගින්න ස්ටේජ් එකට දැන් බලන්න ඔයාලා මේ මොකද මේ කරන්නේ මේ පරක් වෙලා ඇවිල්ලා වෙලාවට එන්න තේරෙන්නේ නැද්ද කියලා කොහොම හරි බඩු ටික මෙයා තිබ්බා මගේ ඇඳුම් බෑග් එක උඩින් තමයි මෙයාගේ ඇඳුම් බෑග් එක තියලා තිබ්බේ. ඉතින් මම ඒක අරන් මම දන්නේ නැහැ මට මතකත් නෑ අරන් ආවා. තිලිනයිමයි දෙන්නම හොයනවා ඒක. අපි දෙන්නම හොයනවා. ඔයත් හෙව්වද? ඒ තරම් මතකද අර බෝම්බේ විකුණුච්ච එකේ අනිත් එක. ඉතින් කාලේ ඉක්මනට ගෙවිලා යනවා. මං හිතන්නේ ප්‍රේක්ෂකයන් බලාගෙන ඇත්තේ මේ තරු දෙක එනවා කිව්වහම ගොඩක් සින්දු අහන්න. මං හිතන්නේ අපි තව සින්දුවක් කියවුවොත් හොඳයි නේද? තිල්නගේ සින්දුවට ගිහිල්ලා අපි ඊටු ටික කතා කරමු. පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ පෙරුම් පුරාගෙන ආසංසාරේ පැතුමද සුණු විසුණුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ මලක් වගේ රොන්
සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ සිසිලදනී පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමද සුනුව සුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැදුවේ දුම්රිය මොහොතක් නතර උනේ වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ වරක් නෙතඟ කඳුලැලි පිරුණාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොන තරම් සුන්දරදෝ දුකම කොයි තරම් සතුටක්දෝ පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමද සුනුවි සුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැදුවේ දුම්රිය මොහොතක් නතර උනේ පෙරුම් පුරාගෙන සංසාරේ පැතුමද සුනුවි සුනුව වැටුනේ කාටද රිදුනේ කවුරුද හැදුවේ දුම්රිය මොහොතක් නතර උනේ තිලින මේ මනුස්ස ජීවිතේ කොයි තරම් වටිනවද කියන එක මේ වගේ ගීතයක් හරියට සමන් දුන්නොත් තේරෙනවා. හැබැයි මේ ගීතය මෑත කාලීනවත් ගොඩක් අපිට අහන්න තියෙනවා ප්‍රවෘත්ති බැලුවම තමන්ගේ ප්‍රේමී වෙනුවෙන් ජීවිතේ නැති කරගෙන. ඉතින් මේ වටිනා මිනිස් ජීවිතේ විනාශ විනාශ කරගන්න කරගන්න එපා. අකාලෙකේ සේනානායක රැලියක්ද හරි ලස්සනට මේ ගීතෙන් කියලා තියෙනවා. ඉතින් ආදරයක් නිසා මොකක් හරි හිතා නිසා මේ වටිනා ජීවිතය අකාලේ නැති කරගන්න එපා. ඔව් දැන් කාල වේලාවත් ටිකක් වැඩිපුර ගිහින් තියෙනවා. නොදැනීම කාලය යනවා. කාලේ යනවා දැනෙන්නේ නැහැ. ඇත්තටම මේ ගීතෙන් සංවාදයේ මත්තෙන් දිනේ. ඇතුලේ සහ මේ ලස්සන හැඟීම්බර ගීත අහද්දී ඉතින් ඔයාලට ඇති ඔය මේ වෙනකන් ආපු ගමනට උදව් කරපු කට්ටිය කවුද මතක් කරන්න ඉන්නේ කාටද ස්තුති කරන්න තියෙන්නේ? මතක් කරන්න ඉන්නේ විශේෂයෙන්ම ප්‍රේක්ෂක ජනතාව. මගේ වටේ හිටපු ඒ කියන්නේ හිතාගන්න බැරි තරම් ප්‍රේක්ෂක පිරිසක් හිටියා. ඉතින් ඒ හැමෝටම හම්බෙන හැම වෙලාවකම බොහොම ස්තුතියි. හැමදාම වගේ නිහතමානීව සතුටු වෙනවා. ඇත්තටම මේ ප්‍රේක්ෂක ආදරය ගැන ඒත් එක්කම කියන්න ඕනි කලින් මතක් කරා වගේ අපි රියලිටි වැඩසටහනකින් තමයි මේ තරම් ලොකු බූස්ට් එකක් හයිප් එකක් අපි ගත්තේ ජීවිතේට. ඉතින් ඒ ආයතනයට සහ ඒ කාර්ය මණ්ඩලයට ඒ සියලුම දෙනාට සහ ඒ වැඩසටහන ඇතුළේ හිටපු කෝචස්ලට කෝච් ශෂිකානි සංසලා ඒත් එක්කම කසුම් කල්ලාර උමාරියා සිංහවංශ බාති සන්තෝෂ් කියන කෝචස්ලා ඒ ජීවිතේට කාගේ හරි මඟ පෙන්වීම යටතේ තමයි අපි මේ තරම් දුරක් ඒගොල්ලෝ අරන් තියෙන අත්දැකීම් ටිකම අපි කතා කරත් ඇති අපිට ඇති, ඔව්. දෙයක් ගන්න. ඉතින් ඒ වගේ
ඒ හැම දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම පාසල් හැම දෙයකටම බොහොම ස්තුතියි. ඉන්නයි මියුරුවයි කියපු කතාවම තමයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තාක් කාලයකට මේ ගමනට මියුරුවයියාගේ ඔය කියපු කට්ටියටම තමයි මටත් ස්තුති කරන්න තියෙන්නේ. ඒ කතාවම මම අපෝ කියන එකට වඩා මම ඒ කතාවම ඒකයි කියලා මම කියනවා. ඉතින් ඒ වගේම අර මියුරුවයි වගේ පාසල් කාලේ ඉඳන් අපේ හදාගත්ත හිතවත්කම් යාළුකම් ඒවටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිව හදපු වඩපු දෙමාපියන්ටත් ස්තුතිවන්ත වෙනවා. මොකද අද මේම කකුල් දෙකෙන් හිටගෙන ඉන්නේ අම්මා තාත්තට පින් සිද්ධ වෙන්න. ඉතින් ඒ දෙන්නටත් බොහොම ස්තුතියි. ඒ වගේම සහෝදරියොත් ඉන්නවා අපිට. මේකටත් ඉන්නවා මටත් ඉන්නවා. එයාලත් සෑහෙන්න අපි වෙනුවෙන් අඬලා ඇති. අපි වෙනුවෙන් hina වෙලා ඇති, සතුට වෙලා ඇති, දුක් වෙලා ඇති. ඉතින් ඒ නිසා එයාලටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. මොකද අපි ජීවත් වෙන්නේ එයාලත් එක්ක. එයාලගේ ආදරය නිසා තමයි ජීවත් වෙන්නේ. hina වෙලා ඉන්නේ. අපි අද මෙතන ඉඳගන්න ප්‍රධාන හේතුව එයාලගේ ආදරය. අපි hina වෙන්නෙත් එයාලගේ ආදරෙත් එක තමයි. ඒ ආදරේ ප්‍රේක්ෂකයන්ගේ ආදරේ දෙකම එක තමයි මෙයාලා මේ අද ඉන්න තැනට ඇවිල්ලා ඉන්නේ. මම වුණත් එහෙම තමයි. ඉතින් අපි අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම හොඳ වැඩසටහනක්. ඒ කියන්නේ ඒකේ බොරුවට කියන්න ඕනේ නැහැ. ඇත්තටම හොඳ වැඩසටහනක්. මොකද මේ සංගීතය බෙදලා වෙන් කරන්න බෑ කොතනවත්. ඒකින්දම බොහොම ස්තුතියි දෙරණට අරුණ ප්‍රෝග්‍රෑම් එකට ආරාධනා කරාට මේකට. ඉතින් කියන්න ඕනේ අරක තමයි සංගීතයට සීමාමායින් දාන්න බෑ කොතනවත්. ඉතින් ඒක තේරුම් අරන් මාධ්‍යයන් විදිහට වැඩ කරද්දී ඉතින් හරි සතුටුයි. හරි සතුටුයි. අපේ තෙරණේ තියෙන මධ්‍යස්ථ පාරමගත කියන්න තියෙන්නේ. මට කියන්න තියෙන්නේත් ඇත්තටම මේ මෙච්චර කාලයකට ලංකාවේ මාධ්‍ය අතරේ තියෙනවා මහා ලොකු මම හිතන්නේ නිහඬ සීතල යුද්ධයක් තියෙන්නේ. පේන්නේ අපිට ලොකුවට. නමුත් අපි දන්නවා ඒක සීතල යුද්ධ දන්නේ නැහැ සමහරක්. නමුත් සීතල යුද්ධ තියෙනවා. නමුත් අපි කලාකාරයෝනේ. අපි ආදරය කරන්නේ කලාවට. එතකොට කලාව ඇතුලේ අර මියුරුවයි වගේ සීමාවයි කිසි ભેදයක් නැහැ. ભેදයක් නැහැ. රසවින්දනයේට කොතනද මග පාදන්නේ? එතන අපි ඉන්නවා. මොකද අපි ඉන්නේ හැම වෙලෙම සමන් දෙන්න රසිකයා වෙනුවෙන්. ඉතින් ඒ වෙනුවෙන් දෙරණ මාධ්‍ය ජාලයත් කියන්නේ අරුණ මේ මාධ්‍ය ජාලයත් ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට අපිට ආරාධනා කිරීම ලැබීම සම්බන්ධයෙන් සහ ඔයාලගේ වැඩසටහනට හදවතින්ම සූපතනවා. මොකද මේ වගේ අනාගතයක් දකින පිරිසකට ආරාධනා කරන එකම ඇති ඔයාලගේ තියෙන උතුම් බව ගැන කියන්න. ඇත්තටම හරි වටිනවා. සූපතනවා හදවතින්ම අංජලි ඔයාට සූපතනවා හදවතින්ම ඔයාගේත් මාධ්‍ය ජීවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ දවසක කවදාක හරි මාධ්‍ය ශාස්ත්‍රයේ වගකීම් සහගත පුද්ගලයෙක් විදිහට තව ඉහළ තැනක ඉන්න දකින්න ලැබෙවි. අපිත් එක්ක කවදාක හරි එකම වේදිකාවක ගීතවත් වෙන්නත් ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අර තිරණ කිව්වා වගේ අර සීතල යුද්ධයට තිත තියන්න වගකියුතු මාධ්‍යයක් විදියට කලාකරුවක් කොහෙන් බිහි වුණත් කලාකරුවෙක් අපි ඒකටයි මේ හොඳ ආරම්භයක් දුන්නේ. එහෙම ඉතින් අපේ www.aruna.lk වෙබ් අඩවිය හරහා ඔබ සජීවී අපේ වැඩසටහන බැලුවා. ඒ වගේම අංජලි අපේ Facebook පිටුව. ඔව් aruna.lk Facebook පිටුව හරහාත් ඔයාලා සජීවීව මේක නරඹන්න ඇති. අපේ Facebook පිටුවට ලයික් කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම YouTube channel එක aruna.lk YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා. අංජලි කාලේ ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අද මේ විදියට සංගීත රාත්‍රියකට තිත තිබ්බට ඉතින් තවත් තරු පිරිවරාගෙන ලස්සන රාත්‍රියකින් බ්‍රහස්පතින්දා හරියටම 7:45ට ඔයාලගේ සයිබර් අවකාශයට ප්‍රේක්ෂක ඉල්ලීම් මත ප්‍රේක්ෂකව එල්ලන ආදරය කරන පිරිස එකතු කරගෙන අපි එන්න සූදානම්. ඉතින් එහෙනම් අරුණ වෙනුවෙන් මියුරු අයියා තිලින අයියා ඔයාලා දෙන්නටම මම සුබ පතනවා ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. මියුරු ගෙනුයි තිලින ගෙනුයි මියුරු ගීතයක් ඔයාලට තිලින කරන්න තමයි අපගේ මේ සූදානම. එහෙනම් අපි අදට සමුගන්නම් ඔයාලගෙන් හැමෝටම සුබ රාත්‍රියක්. ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න.
සිහින මවන් නැති අහස උසට තනියම ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර ඇහෙන දකින දේවල් කොතරම් තිබුණද හදට දැනෙන දේවල් ඇයි තරම් බර සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු ඒක රැනක සෑමදේම නිමවිය හැක නිමේෂයක එහෙම වුණෝතින් මොනව හිතන්නද සිහින විමන්වල කවුළු පියන් නැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිරවෙලා නැවතිලා නැතිනම්